දවස් දෙකක් විතර අංක 20 ලක්ෂ දෙකක් පාඩුයි කියලා මෙන්න මේ මුදල් මේ අගයක් දුන්නා නම් ඕගොල්ලෝ මොකක් කරනවද? ඕක රකින්න හදනවා. දැන් අපේ සතුටටයි දුකටයි මුදල් මේ අගයක් නැහැ. හැබැයි අනිත් සෑම දෙයකටම මුදල් මේ අගයක් තියෙනවා. ඊටමට තියෙනවා, වාහනෙට තියෙනවා, ගෙදරට තියෙනවා, ගහට තියෙනවා. මේ ගම්මිරිසටේටත් මුදල් මේ අගයක් තියෙන නිසා අපි මුදල් මේ අගයේ තියෙන දේවල් එකතු කරනවා. හැබැයි මේ සියලු දේකම අවසාන ප්‍රතිඵලය විදිහට අපි බලාපොරොත්තු වෙන එකම දේ මොකද්ද? දැන් මේ හැම දෙයක්ම කරන්නේ මොනව කරන්නේ? සතුටෙන් ජීවත් වෙන්න. ඔය හැම දෙයක්ම කරනවා අපි බලාපොරොත්තු වෙන එකම දේ අපිට නැති වෙලා යනවා. අපේ හැමෝගෙම බලාපොරොත්තුව හිඟන මිනිහත්, අපි දේශපාලඥයත්, තොරකම් කරන මිනිහත්, ගණිකා වැඩ කරන මිනිහත්, මේ මොන දහදුරා වැඩේ කරත් ඒ හැමෝගෙම එකම බලාපොරොත්තුවයි තියෙන්නේ. තොරකම් කරන මිනිහත්, මිනී මරණ මිනිහගේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? මේ වැඩේ කළා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගෙන සතුටු වෙන්න. නේ? හැබැයි අපි සියලු දේ කරනවා අපේ අරමුණ ඉෂ්ට වෙන්න. අපි ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් දැන් කරලා තියෙනවද නැද්ද? කරලා තියෙනවා. කරාට අපිට අර අවසාන වශයෙන් බලාපොරොත්තු වෙච්ච දේ ලැබිලාද නැද්ද? ලැබිලා නැහැ. සතුට සහනය නිවීම කියන එක ලැබිලා නැහැ. හැබැයි අපි ඒ වෙනුවෙන් තවමත් මහන්සි වෙනවා. අපි හිතනවා දැන් නැති වුණාට තව ටික දවසකින් අනිවාර්යෙන් මේක ලැබෙයි කියලා. පොඩි කාලෙත් හිතුවේ එහෙමයි. මැදි වයසේත් හිතුවේ එහෙමයිනේ. ඉගෙන ගන්න කාලේ හිතුවේ ඉගෙන ගත්තාම ලැබෙයි කියලා. සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඉස්සෙල්ලා හිතුවා සාමාන්‍ය පෙළ පාස් වුණාම ලැබෙයි කියලා. නේ? ඊට පස්සේ හිතුවා උසස් පෙළ පාස් වුණාම ලැබෙයි කියලා. ඊට පස්සේ හිතුවා විශ්වවිද්‍යාලය ගියන් ලැබෙයි කියලා. ඊට පස්සේ හිතුවා රැකියාවක් ගත්තාම ලැබෙයි කියලා. ඊට පස්සේ හිතුවා උසස් වීමක් ගත්තාම ලැබෙයි කියලා. නේ? ඊට පස්සේ හිතුවා ඔය රැකියාව කරලා සල්ලිටයක් එකතු කරාම පෙන්ෂන් ගියාම ලැබෙයි කියලා. ඊට පස්සේ හිතනවා මේ ආත්මෙ බැරුණාට මේක ලබන ආත්මෙ හරි අමා මහ නිවන් සම්පත්තිය අපිට ලැබෙයි කියලා. දැන් කවද ලැබෙන්නේ? කවදාකද ලැබෙන්නේ? ඒ නිසා මෙහෙම හොල්ලා ඉන්න එකෙන් අපි මෙලවත් විනාශ කරගෙන අපි අපිත් නහගෙන අපි අනිත් මිනිස්සුත් නහගෙන මේ මහ පොළොවත් නහනවා. ඒ කියන්නේ අපේ සීලය මොකක් කියලාද? සමස්තය ඇතුලේ සීලය නැහැ. කියන්නේ අපි අපිට යහපතක් කරගෙනත් නැහැ. අපි නිසා අන්ත යහපතක් වෙලත් නැහැ. මේ භූමියට යහපතක් වෙලත් නැහැ. ඇත්තටම වෙලා දිනු ගණි පැත්ත. අපි අපිටත් අයහපතක් කරගෙන අපේ යහපතේ කියලා කරගත්තෙම අපි අයහපත. අපේ යහපත කරගන්න ගිහිල්ලා මිනිස්සුන්ට කරේම අයහපත. අපි අයහපත කරගන්න මේ පරිසරයට කරේ අයහපත. එනිසා අපි අපිත් නහලා අනිත් මිනිහත් නහලා මහ පොළොවත් නේ. එනිසා අපි මෙලවත් දුක් කියලා පරලොවත් දුක් කියලා ජීවිතේම දුකක් වඩපත් කරගන්නවා. ඒ ඔක්කොම වෙන්න එකම හේතුව මොකද්ද? කර්ම විපාක න්‍යාය තේරෙන්නේ නැතිකම. මොකද්ද? පළවෙනි කර්මය තමා දෙසර කරගත්තොත් දෙවෙනි එක එළියට යනවා. ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ දිශාවට සමානයි ප්‍රතිවිරුද්ධයි කියන්නේ නේ. එහෙනම් අපි අතීතයේ හිටපු මිනිස්සු සැප විඳේ කොහොමද? දැන් ඔයගොල්ලෝ හිතන්න ලොකු ගෙවල් දොරවල් වල, ලොකු වාහන වල, ලොකු රැකියාවල් වල, ලොකු හොඳට කන්න බොන තියෙන ආහාර පාන වල නම් සතුට සහනය සැනසීම තියෙන්නේ. අද ඉන්න මිනිස්සුන්ගේ සහනය වැඩි වෙන්න ඕන අතීතයේ හිටපු මිනිස්සුන්ට වඩා. අතීතයේ හිටපු මිනිස්සු හිටියේ මොනවද? කටු මැටි ගෙවල් වල. ඒ මිනිස්සුන්ට කාර් බාර් තිබුණද? නෑ. පයින් යන පාරක්වත් තිබුණේ නෑ සමහරට මේ පළාතවල ගත්තාමනේ. ඊට පස්සේ ලොකුවට ඉගෙන කියාගෙන තිබුණද? විශ්වවිද්‍යාල ගිහින් උපාධිධාරියෝ වෙලා හිටියද? එහෙමත් නෑ. ලොකුවට අකුරු කියවන්න මහා ලොකු අධ්‍යාපනයක් තිබුණෙත් නෑ. ඊළඟට මහා ඩිස්පෙන්සරි දාලා ලොකු ස්පිරිතාල රෝමේව තිබුණෙත් නෑ. පොලිසිය රෝමේව ලොකුවට තිබුණෙත් නෑ. නේ? මේ මුකුත් එහෙම තිබ්බේ නෑනේ. එතකොට ඒ කාලේ මොකක්ද? ඒ කාලේ බොහොම නොදියුණුයි. ඒ නිසා අද ඊට සාපේක්ෂව ගත්තාම අපේ හැම ගෙදරකම ටීවී එකක් රේඩියෝ එකක් තියෙනවා. අපි ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා. ෆුට් බයිසිකලයක් හරි බයිසිකලයක් හරි ටීවී එකක් හරි ඊට වඩා ඉහළ දේවල් ගෙව හැම ගෙදරකම තියෙනවා. නිර්ධන මිනිස්සු කියලා මිනිස්සු නෑනේ. සල්ලි නැති මිනිස්සු ඉන්නද කොහෙවත්? එහෙම නෑ. හැමෝටම යම් ආදායමක් තියෙනවා. ගෙවල් දොරවල් හදලා මැටි ගෙවල් ගත්තේ මන් දන්නේ මේ ගමේ එහෙම නෑනේ නේ. මැටියෙන් හදපු ගෙවල් නෑනේ. මැටියෙන් හදපු ගෙයක ජීවත් වෙන කෙනෙක් තාම මම දන්නේ තරමින් නෑ. ඕන්නම් එක්කෙනෙක් දෙන්නෙක් ඇති. මෙහෙම නෑ. එතකොට හොඳ නිවාස හොඳ රැකියාවල් මේ දේවල් ටික ලැබිලා තියෙනවා.
එතකොට දැන් ඉන්න මිනිස්සු ඒ දේවල් ටික ලැබිලානේ. එහෙනම් දැන් ඉන්න මිනිස්සුන්ගේ මානසික මට්ටම දියුණු වෙන්න ඕන. ඒ මිනිස්සුන්ගේ සහනය වැඩි වෙන්න ඕන. එදා හිටපු මිනිස්සුන්ට වඩා. දැන් බලන්න එහෙම වෙලාද නැද්ද කියලා. ඒක වෙලාද නැද්ද කියලා දැන් අපිට මිනිත්තු ගානේ ගිහලා හොයන්න බෑනේ. හොයන්න බැරි නම් ඔකට ඊට වඩා වෙන නිර්ණායකයක් තියෙනවා. මොකද්ද? සාමාන්‍යයෙන් මිනිස්සු සහනෙන් ඉන්නකොට ඒ මිනිස්සුන්ගේ ශරීර ක්ෂය වෙන වේගය අඩු වෙලා යනවා. ලෙඩ රෝග අඩු වෙලා යනවා. ලෙඩ රෝග අඩු වෙලා ශරීර ක්ෂය වෙන වේගය අඩු වුණාට පස්සේ ඒ මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණය මොකක් කියලා යනවද? වැඩි වෙනවා. අපිට ඕක මනින්න එක එක්කිනා ගෙවල් ගාන යන්න බැරුණාට අපි දන්න මිනිස්සු මැරෙන්නේ මොන වයසින්ද කියන එක දන්නෝනේ. ආරංචි වෙනෝනේ. අපි ඔන්න ඔකෙන් මැනලා බලමු. මොකක්ද මනින්නේ? අතීතයේ හිටපු මිනිස්සෙක් අවුරුදු 100ක් 120ක් 90ක් 80ක් ජීවත් වෙනවා. දැන් ඉන්න මිනිස්සුත් 150ක් 60ක් විතර ජීවත් වෙනෝනේ නේ. 100 නැතුව 50ක් 60ක් ජීවත් වෙනවා. ඒ කියන්නේ අතීතයේ හිටපු මිනිස්සුන්ගේ නිරෝගී මානසික මට්ටමක් තිබිලද නැද්ද? තිබිලයි කියලා තියෙන අපිට එකම නිර්ණයය මොකද්ද? ඒ මිනිස්සු බොහෝ ආයුෂක් භුක්ති විඳිනවා. අපිට බොහෝ ආයුෂ භුක්ති විඳින්න බැරි අපි කන බොන දේ, අපි ඇසුරු කරන දේ, අපි අහන කියන දේ යහපත් නිසාද අයහපත් නිසාද? අයහපත් නිසා. දැන් මේ අයහපත් කියලා අපි ඇසුරු කරන කන බොන දේවල් අපි නොදියුණු ලෝකෙක ලැබිච්ච දේවල්ද දියුණු ලෝකෙක ලැබිච්ච දේවල්ද? දියුණු ලෝකෙක නෙමෙයි ලැබිලා තියෙන්නේ. දැන් එතකොට දියුණුව මොකක් වෙලාද? දියුණුව අයහපත පිණිස හේතු වෙලා. දැන් මේ දියුණු සමාජයේ නේද 21 වෙනි සියවසේ. මේ අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ විද්‍යාව තාක්ෂණය දියුණු වෙච්ච යුගයේ. දැන් ඒ යුගයේ අපිට හෙනයක් වෙලාද යහපතක් වෙලාද? යහපතක් වුණා නම් අපේ නිරෝගීකම වැඩි වෙන්න ඕනේ. අපේ මානසික සෞඛ්‍යය ඊට වඩා වැඩි වෙන්න ඕන. ওই දෙක නිරෝගීකම මානසික සෞඛ්‍යය වැඩි වුණා නම් නියත වශයෙන්ම අපේ දියුණුව ආයුෂ වැඩි වෙන්න ඕන. නමුත් ඒක වෙලා නැහැ කියලා කියන්නේ නිරෝගීකමයි මානසික ශක්තියයි පිළිලා හීන වෙලා. එහෙනම් මේක හීන උනේ නොදියුණු සමාජයකද දියුණු සමාජයකද? දියුණු සමාජයක. එහෙනම් දියුණුව කියලා ඔය අපි නිර්ණායකයක් විදිහට පෙන්වන දේවල් වලින් අපිට වෙලා තියෙන යහපතක්ද අයහපතක්ද? අයහපත. එහෙනම් ගොඩාක් සල්ලි තිබුණාම දියුණු වෙන්න පුළුවන්. ලොකු ගෙවල්, තට්ටු 3-4 ගෙවල් තිබුණාම දියුණු වෙන්න පුළුවන්. හොඳ වාහනයක් අරගත්තාම දියුණු වෙන්න පුළුවන්. එහෙම දියුණු වෙන්න පුළුවන් නම් මේ ඉන්න සමාජයේ මිනිස්සු මොකක් වෙන්න ඕනද? බොහෝ ආයුෂ විඳින බොහෝ දියුණු වෙච්ච මිනිස්සු බාටපත් වෙන්න ඕන. අපි හැමදාම කරේ අපිට දරා ගන්න බැරි බරක් කරේ තියාගෙන වේදනාව විඳින්න. අපි දැනගෙන හිටියේ නෑ. ඕගොල්ලෝ තවම දන්නේ Tamanට දරා ගන්න පුළුවන් මට්ටමේ බරක් කරට ගන්න. අර කියන්නේ බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් හපුතලේ කන්ද නගිනවා කියලානේ. ගොන්නුනේ නේ. ගොන. දැන් අපිත් මොකද කරන්නේ? අපේ ආර්ථිකයට දරා ගන්න බැරි, අපේ ආදායමට දරා ගන්න බැරි බලාපොරොත්තු ටිකක් හිතේ තියාගන්න. අහම මේ කරනවා, මෙහෙම කරනවා. ඒ වඩ ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඒ අපි ආත්මාර්ථකාමී වෙච්ච ගමම ලීසින් කාර්යනේ මොකක් වෙනවද? ඒ මිනිස්සු පොසත් වෙන. ඇයි? අයිහා ගෙදර මිනිහා වාහනයක් ගත්තා නම් අපිත් වාහනයක් ගන්න ඕන. ලක්ෂ 10 වාහනේ 50000ක් දීලා ලීසින් කරලා ගේනවා. ගේන්නේ මොකක් කරන්නද? අපිට පදින්නද? නෑ. අවශ්‍යතාවයකද? නෑ. අල්ලපු ගෙදර වුණත් වාහනයක් ගෙනාවනේ. ඒ නිසා අපිත් එහෙම දෙකන් දෙන්නේ මොකටද? අපිත් පෙන්වන්න ඕන අපේ බලය කියලා. දැන් බලයේද පෙන්වන්නේ මේ මිනිහා වලිගෙන හගත්තද අර. Taman සියදි විනාසා ගත්තා. ලෝකෙට ලොකුවට පෙන්වන්නට Taman එන්න වලට වැටෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපිට දරා ගන්න පුළුවන් මට්ටම. ඒ නිසා අපිට සහනෙන් ඉන්න පුළුවන් මේ ලෝකේ අසහනෙන් ඉන්න පුළුවන්. රුපියල් 1000ක් තියෙන මිනිස්සෙකුට මම මේ පොඩි උදාහරණයක් තේරුම් ගන්න. ඔයගොල්ලන්ගේ මානසික මට්ටම හැදෙන දැන. රුපියල් 1000ක් තියෙන මිනිස්සෙක් පෝසතෙක් වෙන්නත් පුළුවන්, හිඟන්නෙක් වෙන්නත් පුළුවන්. මට සල්ලි තියෙනවා කියලා හිතෙන්නත් පුළුවන්, සල්ලි නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. තියෙනවා හෝ නැහැ කියලා හිතෙන්නේ තමන්ගේ බලාපොරොත්තු තියෙන තැනට. මේ මිට රුපියල් 1000යි අතේ තියෙනවා. මට උවමනා වෙනවා මගේ එකම බලාපොරොත්තුව අපි හිතමු ගිනි පෙට්ටියක් ගන්න කියලා. මම මේ පොඩි උදාහරණයක් කියන හොඳ උදාහරණ තේරුම් ගන්න. රුපියල් 1000යි අතේ තියෙන්නේ. මට එකම බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද? ගිනි පෙට්ටියක් ගන්න. දැන් ගිනි පෙට්ටියේ මිල කීයද? ඈ? ඔව් රුපියල් 10ක් කියලා හිතමු අපි. රුපියල් 10ක් වුණොත් රුපියල් 1000ක් අතේ තියෙනවා. දැන් කීයක් ඉතුරු වෙනවද? 999ක් තියෙනවා. 90 990ක් තියෙනවා.
දැන් එතකොට එයාට ඒ වර්ගයේ බලාපොරොත්තු තව කී වාරයක් ඉෂ්ට කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ ගිනි පෙට්ටිය නැතුව තව එකක් ගන්න පුළුවන්. ඒක නැතුව තව එකක් ගන්න පුළුවන්. දැන් එයා පාවිච්චි කරන ගිනි පෙට්ටියත් එක්ක ගොඩාක් පරිස්සම් වෙන්න ඕනද? මේක නැතුනොත් මම ඔක්කොම ඉවරයිද? නෑ. මට තව ඕන තරම් ගන්න. ඒ වගේ දේවල් මට ඕන තරම් පාවිච්චි කරන්න මේක ගණන් ගන්න එපා. ඕට වනේ කවන්නේ අරන් යන්න. නැති උනේ ආයි ගණන් ගන්න එපා. ඒ කියන්නේ මේ මිනිස්සු හැම වෙලේම මොකක්ද ඉන්නේ? ඒකත් ඒක ගනුදෙනු කරද්දී සතුටින් ඉන්නේ දුකින්ද? සතුටින් ඉන්නවා. හැබැයි මම රුපියල් 1000ක් අතේ තියන් මට උමන වෙන බයික් එකක් ගන්න. දැන් බයික් එකේ මුදල ලක්ෂ 2ක්. අතේ තියෙන්නේ රුපියල් 1000ක්. දැන් මම එදා ඉඳලා මොකක් කරනවද? හිඟන්නේ කරනවා. ඇයි ඒ? මට තියනවද නැද්ද දැන්? මට මගේ අවශ්‍යතාවයෙන් 1000න් පංගුවක්වත් අතේ නැහැ. එදා ඉඳලා එමියට හැම වෙලේම හිතරේ ඉන්නේ මම හිඟන්නේ මට නෑ මට බෑ. මේකත් එක මිනිහ අවුරුදු ගාණක් මොකක් කරනවද? දුක් විඳිනවා. මේ දුක් විඳ රුපියල් 1000 නිසාද? නෑ ඒ අපි තියාගත්ත බලාපොරොත්තුවට සාපේක්ෂවයි. ඒ නිසා ඔය කරණීයමෙත්ත සූත්‍රය කියන්නේ ඕගොල්ලෝ බලන්න ඔය කරණීයමෙත්ත සූත්‍රය හැමදාම ජප කරාට වැඩක් නැහැ. ඔය කරණීයමෙත්ත සූත්‍රය කියන නිවන් අවබෝධ කරගන්නා වූ පුජ්‍යලයක් කළ යුතු දේවල් මොනවාද? සක්කෝ උජූච සූජූච සුවච තස්ස මෘදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච නේ සම්දින්ද්‍රියෝච මොකක්ද සල්ලෝකෝති ඔහොම ටිකක් තියෙනනේ නේ. ඕකේ කියනවා පළවෙනි කාරණාව කියන දක්ෂ වෙන්න කියලා. කරණීයමත්ත කුසේන යන්තං සන්තං පදං අபிසමිච්ච ඒ කියන්නේ සාන්ත පදේ අවබෝධ කරගන්නා වූ කැමති කෙනෙක් සක්කෝ දක්ෂ වෙන්න කියලා. දැන් දක්ෂ උනේ නැතොත් ඒ මිනිස්සයා සහනේ පවත් ගන්න පුළුවන්ද? දැන් දක්ෂ වෙන්න ඕනේ සල්ලි හම්බ කරන්නද සහනේ පවත් ගන්නද? සහනේ පවත් ගන්නයි දක්ෂ වෙන්න ඕනේ. මේකට දක්ෂ වෙන්නේ නැතුව කොච්චර හම්බ කරත් සහනේ පවත් ගන්න බෑ. මොකද මුදල් මත සහනේ පවතින්නේ නැහැ. දක්ෂතාවය මත සහනේ පවතින්නේ. ඒ නිසා සමහර මිනිස්සු තිබිල දුකෙන් ඉන්නවා. සමහර මිනිස්සු කිසිවක් නැතුව සතුටෙන් ඉන්නවා. ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඇති. ඔයගොල්ලෝ සල්ලි හොයන්න එපා, ආදායම් හොයන්න එපා කියන එකද කියන්නේ? හොයන්න. ඇති බව හොඳ දෙයක්. තියෙන එක හොඳ දෙයක්. වත් පොසත්කම් තියෙන්න ඕනේ. ඒව නැතුව බෑ අපිට. තියෙන්න ඕන. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන තියෙන එක තුල සහනේ පවත් ගන්න. අපිට වෙලා තියෙන්නේ අපි හැමදාම හිටියේ හූල්ල. නෝන හූල්ලනෝ අපිට අරක නෑ මේක නෑ සමුදේ විතරයි කරගන්න බැරි බලනවා අල්ලපු ගෙදර මිනිස්සු එනං අහමයි මෙහෙමයි නේ මෙහෙම කරන්න ඕන අපි ඔහම කරනවා දැන් මිනිස්සයාව බැංකුවට එලවනවා ණය ගනින් කොහොම හරි අරගෙන මේක කරපන් කියලා. දැන් මොකද කරන්නේ? බැරිබර කරේ තියන්. ගොනාගේ වැඩේට අපි සල්ලු කරනවා නේ. ඒ මිනිස්සට හරි Tamanට හිතෙන්න ඕන අපිට මේක කරගන්න අපේ ආදායමට අනුව අපි පොඩි දෙයක් කරගත්තොත් අපිට ආදායමට අනුව අපි දැනගන්නවා අපේ ගේ හදා ගන්න ඕනේ කොයි මට්ටමෙන්ද කියලා. ඒ මට්ටමට හදාගත්තොත් රටටයි බැංකුව වලටයි ණය වෙවි පූල්ල ඉන්නේ නැතුව එතන ජීවත් වෙලා ඒ ඉන්න දේවල් එක්ක සතුටින් ඉන්න පුළුවන්. සමහරවිට ලොකු ගේ හදා ගන්නවා. ගේ හදාගෙන අවුරුදු 10ක් විතර මොකක් කරනවද? නොකවන අපි ණය ගෙවනවා. දැන් ඒ අවුරුදු 10 අපේ ජීවිත කාලේ නෙමෙයි දඩු වෙලා ගියේ. අපි ජීවත් වෙන්න තියෙන ජීවිත කාලේ මේ 10 අඩු වෙලා ගියේ. අපි අවුරුදු ලක්ෂ 2ක් 3ක් ජීවත් වෙනවා නම් අවුරුදු 50කට දුක් විඳලා කමන්නේ. අවුරුදු අපි 50 60 ජීවත් වෙන්නේ. ඒකෙනුත් භාගයට භාගයක් මොකක් කරනවද? භාගයක් නෙමෙයි ඔක්කොම බලනවා. ඔක්කොම ටික දුක් විඳිනවා. ඒ මොකද්ද? ඕකට තමයි කරුමේ කියන්නේ. ඉතින් ඒ නිසා බලන්න මම මේ સિદ્ધාන්ත ටික පැහැදිලි කරේ. මේ මට්ටමින් කිව්වේ නැත්නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මම අර સિદ્ધාන්ත ටික විතරක් කියලා මේක කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේට දාලා නැහැ නේ මේවනේ. දැන් හොඳට තේරුම් ගන්න. ඕගොල්ලන්ගේ හිතේ සහනයක් නැත්තම් මම අද සහනෙන් ඉන්නේ. මම මගේ ප්‍රමාණය දන්නවා. මම මට ඕන මට්ටමේ නිර්ණායකය තියාගෙන ඉන්න මම හැමදාම නෑ බෑ කියන තැන නෑ. මම එදත් තිබුණා මට එදත් තියෙනවා. මට හෙටත් තියෙනවා. මට අදත් පුළුවන් හෙටත් පුළුවන්. ඒ නිසා මම මටත් වැඩ කරගෙන මම ඕගොල්ලන්ටත් මේක පහත කරනවද? ඕගොල්ලන්ටත් උදව්වක් කරනවා. මට නෑ කියලා හිතෙන්නේ නෑ බෑ කියලා හිතෙන්නේ නෑ. බෑ කියලා හිතන මේ වැඩ කරන්නේ නෑ නේ. ඒ නිසා මම මේක මගේ පුරාජේරුවක් කියනවා නෙවෙයි. මේක ප්‍රායෝගික මට්ටමින් කරේ නැත්නම් මම ඔයගොල්ලන්ට මේක කරන්න කියන්නේ. බලාපොරොත්තු කියන එක තමන්ගේ ප්‍රමාණයට තියාගන්න. හැම වෙලෙම දකින්න. බාහිරට ක්‍රියාව කරොත් විතරයි ප්‍රතික්‍රියාව තමන් දිහාවට එන්නේ. තමන්ගේ දිහාවට ක්‍රියාව කරගන්න දඟලනවා කියන්නේ මොකද්ද කරන්නේ? වැඩි ලාභයක් ගන්න. පිට ඉන්න මිනිස්සු. ඒක ගන්නේ මගේ කැමැත්තෙන්ද? දැන් ඕගොල්ලෝ හරි කැමතිද මේ අතරමැදියෝ හරි විදේශිකයෝ දිනු වෙනවට? අපේ කුරුඳු ටික හරි අපි මේ රැකියාව කරන්නේ මේ මිනිස්සු දිනු කරන්නද? නෑ.
ඒ මිනිස්සු දිනු කරන්නේ අපි දිනු වෙන්න හිතාගෙන මේ වැඩේ කරන්නේ. ඒ නිසාමයි අපිට මොකක් වෙන්න බැරිද? දිනු වෙන්න බැහැ. අපි අනිත් මිනිස්සුගේ දිනුවට, රටේ දිනුවට, පරිසරයේ දිනුවට වැඩ කරා නම් අපි නියත වශයෙන්ම දිනු වෙනවා. මේ වේදී දිනු වෙලා මානසික මට්ටම හොඳ මට්ටමකට ඇවිල්ලා නුවණ පෑදිලා එහෙම නම් කරන්න ඕන දේ නොකරන්න ඕන දේ තේරිලා අපි අවශ්‍ය දේ කරලා අර කියන්නේ බැරි බර කරේ තියාගන්න නැතුව බොහොම සහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන මිනිස්සෙක් බාටපත් වෙනවා. අද අපි සහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන බාටපත් වෙලා නැත්තේ ඇයි? අපිට ඒකායනම අරමුණ අපේ සතුට නෙමෙයි අනින් මිනිහට වඩා උඩින් ඉන්න. දැන් තියෙන්නේ හොඳ අදහසක්ද නරක අදහසක්ද? අනින් මිනිහට වඩා හොඳින් ඉන්න ඕන. අපේ අක්කට වඩා හොඳින් ඉන්න. අපේ අයියට වඩා හොඳින් ඉන්න ඕන. යාට වඩා හොඳින් ඉන්න නෙමෙයි. ලොකුවට තියෙන්න ඕන. එයාට අක්කරේ නම් මට අක්කර දෙකක් තියෙනවා. එයා ත්‍රිවිල් එකක් නම් ගෙන අපි කාර් එකක් ගේන්න ඕන. නේ? අරහට එකක් ගෙනනවා නම් මෙහාටත් ගේන්න ඕන. අර මිනිහ ගැන බල බල අපේ නිර්ණයය හදාගන්න. කැත අදහස තියෙන්නේ. ඒ අදහසට ඔය දුක ඇරින්න වෙන විපාකයක් හටගන්න කියන්නේ. එනිසා හොඳට කල්පනා කරලා බලන්න. අපි මේවා අර හැමදාම කතාවට කියනනේ මම මේක ආයෙ කියන්නේ නැහැ. ඔක මේක කතන්දර. අපි මැරෙනකොට මේවා අරන් යන්නේ නැහැ. අරන් යන්නේ නැහැ කියලා මොකද කරන්නේ? ඔය මලකෙවල් වල කියන සුරංගන කතාව වෙලා මෙන්න මේක මේ මට්ටමේ තේරුම් ගන්න. අපි ඉතින් මේ උප්පත්තියදා හේ වේදා මරණං ආගතං හදා අපි ඔක්කොම ජීවත් වෙනකන් විතරයි මැරෙනකොට මේ වරන් යන්නේ නැහැ. අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වම අපි හිතන් ඉන්නේ ඔක්කොම උණයි කියලා. කට්ටිය කටේ හිතේ දෙන ඔය ඉතින් අනිත්‍යයි දුකයි ඒ මොකක් කියලාද? අනිත්‍යයි දුකයි අනාත්ම වෙන්නේ වැඩේ කරගන්න බැරි වුණා. අර නරිය මිදිරිත් ඇයි කිව්වනේ. මේකට උත්සාහ කළා බැරි වුණාට පස්සේ අනේ මම ඒක අතාරලා දැම්මා. මොකද අපි ඉතින් මරුණත් ඔය අරන් යන්නේ නැහනේ. මේ මිනිහා අවුරුදු 60ක් විතර නඩු කියලා ඉදමට. නඩුව පරාද වෙලා ඇවිල්ලා කියනවා වැඩේ ඇතැරලා දැම්මා. මොකෝ අපි ඉතින් හැමෝටම ඔය හිටියත් ඉතින් මරුණා. මරුණ පස්සේ ඔය ඉවරයිනේ. ඔය අපි ඉතින් අරන් යනමයි. ඔය ඉතින් මිනිස්සුත් එක්ක නිකන් කුලල් කාගෙන වැඩන්නේ. මොකෝ ඕනේ නඩුව පරාද. දැන් මේ මිනිහට අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන එක හරි සහන මේ මොකද අනිත් මිනිහාගේ දුක තේරෙන එක හරි ඔක්කොම සිද්ධ වෙන්නේ මොකක් වුණාට පස්සේද? නඩුව පරාද වුණාට පස්සේ. අපිටත් සිද්ධ වෙන්නේ ඕකමයි. අපිට කරගන්න බැරි වෙච්ච දේවල් අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා කිව්වට කරගන්න දැනට හයිය තියෙනවනේ. ආතාරින්නේ නැහැ. එනිසා බැරි වෙච්ච කාලයට කියන ඕවා කොහොම කරන්න එපා. එහෙම දැන් අපි කියන්නේ අර මං කිව්වේ අතපය වාරු නැති වුණාට පස්සේ නේ කර ගියා ගන්න බැරි වුණාට පස්සේ ඇහැ ගන්න පේන්නේ නැති වුණාට පස්සේ අපි බොහොම සිල්වත් වෙනවා. අපි බොහොම ලෝකහිතයිසී පුජ්‍යලේ බාටපත් වෙනවා. මම කියන්නේ ඕගොල්ලන්ට නෙමෙයි තේරුණාද? අපි කවදක හරි අතන ඉඳලා නම් මෙතෙන්ට ආවේ වැඩක් නැහැ. ඕගොල්ලන්ගේ තරුණ කාලේ ඕගොල්ලන්ට අතපය වාරු තියෙන කාලේ ඕගොල්ලෝ ලෝකෙ ගැන හිතන්නේ නැතුව ඕගොල්ලෝ සීලයක් නුවණක් ගුණයක් ගැන හිතන්නේ නැතුව ඒ කාලේ ඔක්කොම ටික කරලා දැන් මේ කරගන්න බැරි වුණාට පස්සේ අනිත් උන්ට කියනව නම් ඔබත් මෙහෙම වෙන්න එපා පුතේ ඔහොම වෙයන් කියලා. ඒ මොකද්ද? ඒ ආල කරගන්න පුළුවන් කාලේ ඔක්කොම කරලා බැරි වුණාට පස්සේ දැන් මේ කරන්න ඕනේ නැති නිසාද බැරි නිසාද? මටත් පුළුවන්කම තිබ්බනම් මාත් ඕක නොකර ඉන්නේ නැහැ. දැන් ඉතින් මට බෑනේ කියන දැනින් එයා ශික්ෂණයටපත් වෙලා ඉන්නවා. ඒක වැඩක් වෙන්නේ. නඩුව පරාදුනට පස්සේ අනිත්‍ය දුකයි කියලා වැඩක් නැහැ. එහෙනම් මොක පටන් ගන්න දැනම දකින්න ඕනේ. මේවට පුළුවන් කාගෙන වැඩක් නැහැ. මොකටද දවුරු ගානක් දුක් විඳින්නේ? ඒකේ මිය ඕනනම් ගනිපුවාවි වෙන දෙයක් වෙච්ච දෙයක්. මම මගේ පාඩුවේ ඉන්නවා. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝගේ ඊට කඩන් ටික අනුන්ට අතෑරලා දාන්න නිකන් ඉන්නේ කියන එකද? එහෙම නෙමෙයි. ඔවත් එක්ක ජීවිතේ දුක් විඳාම දවසින් දවස පිරිහෙන්නේ මොකද්ද? තමන්ගේ මානසික නිරෝගීකම. මේ මානසික නිරෝගීකම පිරීමේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ මානසික නිරෝගීකම පිරීමේ අවසාන ප්‍රතිඵලය එන්නේ ශරීරේ පිරිහෙනවා නම් දැන් අපේ නිරෝගීකම එන්නේ පිරිහෙනවනේ. දැන් වයසට යන අවුරුදු දැන් 60 ඉන්න මිනිස්සු 70 කෙනෙකුට තව නිරෝගීකම වැඩි වෙනවා අනිත් පැත්තටනේ. එහෙම වෙනවද? නෑ. ඒක ස්වභාවිකවම පිරිහෙන්න පටන් ගන්නවා. අපි අතින් පිරිහව ගන්නවා ටිකක්. වයසට යනකොට ස්වභාවිකවම ටිකක් පිරිහෙන්න පටන් ගන්නවා. මානසික මට්ටමත් එහෙමයි. අපි ඉල්ලලා පිරිහව ගන්න. ඒ කියන්නේ දැන් අපි 50 දින්න ඕන පිරිහීමේ මානසික මට්ටම අවුරුදු 20 දිම අරගන්න. ඇයි අර ප්‍රශ්න ටිකත් එක්ක. එතකොට සමහර මිනිස්සු ඉන්නව ගත්තාම අර අවුරුදු 25යි 30 40 විතර පෙනුම තියෙනවා. ඇයි ඒ මිනිස්සයා කායිකවත් මානසිකවත් පිරිහිලා. වයසට ගිහලා දැන් මම වයසට ගිහුවා පාටයි. ඇයි අර දේවල් එක්ක පීඩාවෙන් ඉඳලා පිරිහිලා. නේ සමහර අය ඉන්නවා මේ අම්මයි දුවේ තියුවාම දුවට වඩා අම්ම තරමයි. අර විශාකාව ගැන කියන්නේ නේ. දුවල මොනුබුරු මිනිපිටියොත් එක තියුවට පස්සේ අම්මා විශාකාව ඉන්නවලු අර ඔක්කොටම වැඩි පිරිපුන් විදියට. අර 18 ගෑනලා මේ වගේ කියන්නේ. ඒ හේතුවයි.
මම මේ කුණුහරුප කියනවා නෙමෙයි. ඒ හේතුවයි. විශාකාව හොඳ නිරෝගී මානසික මට්ටමක් තියාගත්තා. ඒ හිතේ හොඳ නිරෝගී මානසික මට්ටමක් තියෙනකොට මූණ කොහොමද? ප්‍රබාස්තරයි පිරිපුණලා තියෙනවා. එතකොට වයස පේන්නේ නැති වෙලා යනවා. නේ? ඔන්න ඕ ටික අපිට නිරෝගීකම පැහැපත් මානසික මට්ටමක් හොඳ ශක්තියක් තියාගන්න නම් මෙන්න මේ සීලය. මොකද අපි කරන හැම ක්‍රියාවකදීම Tamanට හිත කර, අනුන්ට හිත කර මේ මහ පොළොවට ඉන්න තැනට හිත කර දේවල්ම කරා නම් අපි අපේ නිරෝගීකමත් ලබාගෙන, අපි රටේ ලෝක මිනිසුන්ටත් උදව්වක් කරගෙන, අපි මෙලෝ ජීවිතය සාර්ථක කරගෙන, අපි පරලෝ ජීවිතය සාර්ථක කරගන්න. මම ওই කියන්නේ අනිත් පැත්ත. අපි මෙහෙම පිරිහිලා ගිහිල්ලා පිරිහීමේ මානසික මට්ටමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේක නෙමෙයි. මොකද්ද? අපි දවසක ඔක දීර්ඝව කතා කරන මේ චුතිසිත කියන්නේ මොකද්ද කියලා ඕගොල්ලෝ දන්න එකට වඩා වෙන කාරණාවක් මෙතන තියෙන ලොකු ගැඹුරු කාරණාවක්. අපි මේ පිරිහිලා ගිහිලා අවසාන මොහොතේදී අපිට පිරිහිච්ච මානසික මට්ටමේ චේතනාවක් පහළ වෙලා මරණයන් මැත්තේ මොකක් වෙනවද? Taman ඉන්නට වඩා පහළ ලෝකයකට යන්න වෙනවා. ඇයි ඒ? ඕගොල්ලෝ දන්නනේ චුතිසිතට අනුව ප්‍රතිසන්දි ලැබෙනවා කියලානේ. චුති ප්‍රතිසන්දි කියලා කතාවක් කියනනේ. ඒතර අපේ අවසාන සිතිවිල්ල හොඳ වුණොත් ඊළඟ භවයේ හොඳ වෙනවා. අවසාන සිතිවිල්ල නරක වුණොත් ඊළඟ භවයේ නරක වෙනවා කියනවා. දැන් එතකොට අපි දවසින් දවස පිරිහිච්ච මානසික මට්ටමක් බලහත්කාරයන්ුත් අරගෙන තියෙන ටිකක් ලෝක රටේ තියෙන අර ප්‍රශ්න තමන්ගේ ආත්මාර්ථකාමී කම නිසා ඊට පස්සේ වයසට යනකොට ටිකක් පිරිනවද නැද්ද? ඇහැ කන පේන්නේ නැතු වෙනවා, කල්පනා වඩු වෙලා යනවා. මේකත් එක්ක අරක මොකක් වෙනවද? ස්වභාවිකවම සිදුවෙන ටිකයි බලෙන් ගත්ත ටිකයි ගත්තාම විශාල පරිහානියකට යනවා. අන්නේ පරිහානිය මට්ටමින් මිනිස්සෙක් මරණයටපත් වුණාට පස්සේ මරණින් මත්තේ සුගතිගාමී වෙයිනේ. සුගතිගාමී වෙන්නේ ඒ නිසා මේ දියුණුව කියන ලෝකේ අද ඔයගොල්ලෝ බලන්න ඕන නම් මේ දියුණුව කියන ලෝකේ අද මැරෙන මිනිස්සුන්ගෙන් 99.9ක් මරණින් මත්තේ දුගතිගාමී වෙනවා. නියත වශයෙන් මේක නියත විපාක වගේ දැන් වෙලා තියෙනවා. දුගතිගාමී වෙනවා. ඇයි මේ දුගතිගාමී වෙන්න හේතුව? මේ පිරිහිච්ච මානසික මට්ටම. දැන් මේව කියන්නේ ඔයගොල්ලන්ට බය වෙන නෙමෙයි. තාම ඔයගොල්ලන්ට මේක හදාගන්න අවස්ථාව තියෙනවා. දැන් වයස කොච්චර උනා මෙතෙන්ට එන්න පුළුවන් හැම කෙනෙක්ම. අපි මෙතෙන්ට ඇවිදගෙන ආවනේ. හැදේ තියලා අරන් ආවේ නෑනේ මෙතෙන්ටනේ. ඇවිදගෙන එන්න හැකියි කියන්නේ මේක තේරුම් අරගෙන මේක කරගන්න. අද ඉඳලා පටන් ගත්තත් අපිට තව සතියකින් මැරුණත් මේ සතිය ඇතුලේ හරි යම් ප්‍රමාණයකට මම මේ කියන්නේ 100% කියලා යම් ප්‍රමාණයකට මේ මානසික මට්ටම වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඒකට සැබෑ උවමනාවක් තියෙනවා. අපි මෙච්චර දවසක් කියමු මේක අපිට මේක කියලා දුන්නේ නෑනේ මෙච්චර දහසක් හාමුදුරුවෝ. මේ අදනිය ඔක කියන්නේ මගුල වේලපහින් කියවන අපි ඔක් කරනවනේ කියලා. දැන් කියන්න දෙන්නේ මොකද්ද? ඔව් අද කිව්වනේ. දැන් අද ඉඳලා කරන්න. මේ මම කියන ඒවා ඔයගොල්ලන්ට සැකයි නම් හෝ මේව පිළිගත හැකි මට්ටමක නැත්තම් මොකද කරන්න තියෙන්නේ? ඕගොල්ලෝ මගෙන් අහන්න හාමුදුරුවෝ කියන කතාව ඔප්පු කරන්නේ කොහොමද? මම ඉදාට ඔප්පු කරලා පෙන්නන්න. මොකද මේ කියන එකක්වත් ඔප්පු කරන්න බැරුව මම දැන් ওই සමහර දේවල් ඇත්තටම මේ හිතට එන පැහැදිලි කිරීම කරන්න ඕගොල්ලන්ට තේරෙනවා මම කතා කරන වේගෙනේ. මම කතා කරන වේගෙට හිතට එන අදහස් ටික සහ පැහැදිලි වෙන වපසරිය පැහැදිලි කරන්න මගේ කට වේගවත් නැහැ. එහෙම නැත්තම් මේ එක දෙයක් කියද්දී ඒ අවට තියෙන සියලුම පරිසරය විග්‍රහ කරන්න පුළුවන්. එක දෙකක් සම්බන්ධ වෙන සියලුම පරිසරය මේ මනසට එනවා. ආවට මගේ කට වේගවත් නැහැ. ඒ කියන්නේ මට හොඳට තේරෙනවා මම කතා කරන වේගය වැඩි. එහෙම කතා කළත් මේක පැහැදිලි කරගන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ මේ කටින් පිට වෙන වචනයක් වගේ නෙමෙයි හැඟීමක් කියන එක. ඒක එනවා විශාල පරාසයක් ආවරණය කරගෙන. ඕගලන්ට නම් තේරෙවි. ඔයගොල්ලන්ට සමහර දේවල් පොඩි වෙලාවක ඇතුළත කියා ගන්න බෑ. කියන සිදුවීම කියා ගන්න බෑ. ඒ තරම් විස්තර සහිතව ඒ සිදුවීම තියෙනවා. හිතට එනවා. නමුත් මේක ඒ පොඩි වෙලාව ඇතුලේ පැහැදිලි කරගන්න බෑ. ඒ වගේ ඕගොල්ලන්ට මේ සිද්ධ වෙච්ච සිදුවීම මේ කර්ම විපාක න්‍යාය ඒ තරම් විස්තරාත්මකව කියන්න පුළුවන්. ඒකයි මම කියුවා එක එක වෙලාවල් එක තැන්වලදී කතා බහ කරද්දී අර එක එක වැඩක් කරද්දී අපි නිකන් ඉන්න වෙලාවට එක එක වෙලාවලදී කතා කරද්දී මේව අපිට නොහිතපු පැති ගොඩාක් විස්තර වෙලා කියවෙනවා. ඒක ඉතින් මෙතෙන්දි කියවෙන්නේ නැත්තේ මේක මම ලොකු පීඩනයකින් නෙමෙයි කියන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මට හරි වෙහෙසයි මම කතා කරනකොට. ඒ වෙහෙසත් එක මොකක් වෙන්නේ නැද්ද? කියන්න හිත පහළ වෙන්නේ නැහැ ලොකු දේවල්. හැබැයි අපි විවේකයට අපට සමීප වෙලා මේ මයික් පැත්තකින් තියලා අර සාකච්ඡාවක ඉදිරියට විවේකව කතා කරනවා නම් දැන් උදේ වරුවේම අර අපිට ළමයි දෙන්නෙක් ඇවිල්ලා හිටිය වලසොල්ලේ ඒ ළමයි දෙන්නත් එක්ක විහාරේ ගිහිල්ලා අර ගහක් යට වාඩි වෙලා පැය දෙකක් ඕගොල්ලෝ මෙතන එනකොට එකමාරයම පහළට බහිනකොට
මේ ඒ දෙන්නත් එක්ක කතා කරලා බොහොම විවේක බොහොම කාරණාවල් ටික පැහැදිලි කරගෙන කට්ටිය මේක දේශනාවල අහපු අය ඉස්කෝලේම පැය දෙකක් විතර අපි එක දිගට කතා කරා. කිසිම මාන්සියක් නැහැ. ඒගොල්ලොත් මේකත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රශ්න අහනවා මේකත් එක්ක. මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා මේ කියන කාරණාවල් සම්බන්ධව අපි හඳුනන්නේ මේ ඕගොල්ලෝ ප්‍රශ්න කරනවා නම් ඒ ප්‍රශ්න කරන ඒවාට කියන්න සහ මේ ඔප්පු කරලා පෙන්නන්න බොහෝ දේ තියෙනවා. මේවා කියන්නේ මේවා මෙහෙමම වෙන නිසා වෙච්ච නිසා. ඒ නිසා මේවා නිකන් බණ කතා අර කියලා අපි කියන්නේ මමවත් දන්නේ නැති මටත් තේරෙන්නේ නැති භාෂාවකින් අනුන්ට බණ කියනවා. අපි අර ඉංග්‍රීසියෙන් කතා පාඩම් කරන් ගිහිල්ලා ඉස්කෝලේ රැස්වීමේදී කියන්නේ නේ. දැන් මොකද කරන්නේ ඉංග්‍රීසියෙන් තියෙන එක දැන් සිංහලෙන් ලියා ගන්නවා. ඒ කියන්නේ සිංහලෙන් කියන්නේ අර්ථ නෙමෙයි වචනේ. ඒ කියන්නේ I කියන එක I කියලා I අකුර I කියලා සිංහලෙන් ලියා ගන්නවා. I am නැත්නම් my name is කියලා සිංහලෙන් මේක ලියාගෙන යනවා. ලියාගෙන ඉතින් සිංහල කියවන්න පුළුවන් නේ. සිංහලෙන් මේක කියවනවා. දැන් කියවුවට පස්සේ මේ කියපු අර්ථය Taman දන්නවද? Taman දන්නේ නැහැ. අහලාගෙන හිටපු මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා Tamanොත් දන්නේ නැති අනුනොත් දන්නේ නැති මෙන්න මේ ඉංග්‍රීසි කතාවක් පාඩම් කරන් ඇවිල්ලා කියන වගේ කතාවක් එම නෙමෙයි මේ. කියන්නේ මේ කාරණාව ඇතුළ යම් ස්ථාවරයකට ඇවිල්ලා මේක මෙහෙමම වෙන බව දැනගෙන මේක ප්‍රායෝගිකව පුරුදු කරලා මේ කාරණාව කියන්නේ ඒ නිසා මේ කාරණාව ගැන ඕගොල්ලන්ට සැක තියෙනවා නම් අහලා විසඳ ගන්න පුළුවන්. ඒ නිසා මේක තව කතා කරනවා. මේ ඉවර නෙමෙයි. හොඳයි. මේක තව කතා කරනවා. එතකොට ඕගොල්ලන්ට තව විස්තරව මේව පැහැදිලි වෙයි ඉස්සරහට. නමුත් ඒ කියන්නේ මේ කර්ම විපාකම කතා කරගෙන යනවා කියන එක නෙමෙයි අපි. ඒකින් එහාට අපි තව එහාට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි මේවා ඕගොල්ලන්ගේ කන් වලට ඇහෙන්න ඕන. කන් වලට ඇහිලා හිතට දැනෙන්න ඕන මේව මෙහෙම වෙනවයි කියලා. අපිට වෙච්ච නැස්පැත්තිය මෙන්න මෙහෙමයි උනේ කියලා පෙන්වුවාම ඇඟිල්ලෙන් ඇල්ල පෙන්වුවාම ඒක පේන්නේ නැත්නම් ඒ මිනිහට හැදෙන්න බෑ. මෙතන වාඩිලා ඉන්න පුළුවන්. අපිට දැන් ඕගොල්ලෝ අහන මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ මොන හේතුවක් නිසාද කියලා ඒව මට කියන්න පුළුවන්. සමහරවිට එක සැරේට කියන්න පුළුවන් වෙන්න පුළුවන්. එක සැරේට බැරි වෙන්න පුළුවන්. බැරි වුණත් මම ඒක පොඩි වෙලාවකදී හරි පස්සේ ඊළඟ දවසේ හරි මේ කාරණාවට හේතු සාධක පෙන්වන්න හැකියාව දෙන නිසා අපි මෙන්න මෙහෙම ප්‍රශ්න ටික විසඳ ගන්න ඕන. සීලය කියලා සීල් පද රැක්කට වැඩක් තියෙනවද දැන්? වැඩක් නැහැ. මොකද රැකෙන්න ඕන? Tamanට හිත කර, අනුන්ට හිත කර, ඉන්න තැනට හිත කර. ඔය තුනයි කිව්වේ අපි. ඔගේ තව පහක් තියෙනවා. පහක් කියන්නේ තව දෙකක් තියෙනවනේ නේ. ඒ දෙක අද මෙතෙන්ට එකතු කරගත්තේ නැත්නම් අපි එක සැරේට ලොකු දෙයක් කරන්න බෑනේ. අපි පොඩ ටිකත් එකතු කරගමු. මෙන්න මේ තුන. Tamanට හිත කර, අනුන්ට හිත කර, ඉන්න තැනට හිත කර මට්ටමේ අපි කියන දේවල්, අපි කරන දේවල් සිද්ධ වුණොත් ඒක Tamanටත් අනුන්ටත් ලෝකෙටත් යහපතක් වෙන දෙයක් බවට පත් වෙයි. ඒක මෙලොවටත් පරලොවටත් සැපය පිණිස යහපත පිණිස හේතු වෙයි. එහෙම නැති වුණොත් Tamanට හිත කර නැති වුණොත් අනුන්ට හිත කර නැති වුණොත් මේ ඉන්න තැනට හිත කර නැති වුණොත් ඒක මෙලොවටත් පරලොවටත් හිත කර වෙන්නේ. ඒ නිසා මේ දෙක අපිට අමුතෙන් එකතු කරගන්න දෙයක් නැහැ. මුල් තුන වෙන්නේ නැත්නම් ඉතුරු දෙක නැහැ. මුල් තුන වුණොත් ඉතුරු දෙක වෙනවා. ඒ කියන්නේ Tamanට හිත කර, අනුන්ට හිත කර, ඉන්න තැනට හිත කර වුණොත් මෙලොවට හිත කරයි, පරලොවට හිත කරයි. Tamanට අහිත කර, අනුන්ට අහිත කර, ඉන්න තැනට අහිත කර වුණොත් මෙලොවට අහිත කරයි, පරලොවට අහිත කරයි. ඉතින් මේ දෙක අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. අර තුන හරි නම් මේ දෙක හරි. ඒ තුන වැරදි නම් මේ දෙකත් වැරදි. මෙන්න මේක හිතන්න පටන් ගන්න. සෑම දෙයකදීම, සෑම තැනකදීම, සෑම ක්‍රියාවකදීම මේක මෙහෙම. මෙහිකින් තොරව අපිට නිදහස් වීමක් නෑ. අපි දැන් ඕගොල්ලෝ තාම අපි ඉස්සරහට කතා කරන්න තියෙන දේ ගැන චූටි අදහසක් කියන්නම් කොහොමද? ඕගොල්ලෝ තාම දන්නේ මේ ඉන්නේ කොහෙද කියලා. මේ අපි කියන්නේ මොකද්ද කවුද කියලා. මොකක්ද කවුද කියලා. වැරදුනා නේ වචනේ හොඳේ. මේ මොකක්ද කවුද කියන එක අපිට තාම තේරෙන්නේ නැහැ. හැබැයි ඒක දැන් තේරුම් කරන්න අපි තාම මෝරලාන්නේ. ඒක අපි යම් දවසක තේරුම් කරනවා. ඒක තේරුම් ගත්තාම තමයි ඕගොල්ලෝ අර ඔළුවෙන් හිට ගන්න දවසක් එනවා. ඒක හැබැයි තේරෙන්න ඕනේ මේක. තේරිච්ච දවසක ඔයගොල්ලෝ අද ඒ ඉන්න මානසික මට්ටමින් හාත්පසින්ම 100%ක් කරකවලා අනිත් පැත්තට ගියනවා. ඒක මම පොරොන්දු වෙන්නම් කරන්න පුළුවන් දෙයක්. හැබැයි නුවණ නැත්නම් කරන්න බෑ. නුවණ තියෙන්න ඕනේ මේ කියන කාරණාව නුවණ තියෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. එදාට මේ හිටපු ලෝකේ ඕගොල්ලන්ට හොයාගන්න. එහෙම ගුවන් නිකන් 아무තු වෙන්න එපා. හොඳේ නිකන් 아무තු ලෝකෙකට යයි මේකම තිරේ. එහෙම මිනිස්සු බය වෙනවනේ නේ. අර ගුවන් යානයක් කඩා වැටිච්ච වගේ වෙයිද නැහැ. එහෙම මොකුත් නැහැ. අපි මේ දකින
අපිට මේ පේන දේ කියන්නේ හිතන විදිය 100%ක්ම අනිත් පැත්තට එන්න පුළුවන්. මේක හරි තැනට ආපු දවසට. ඒකෙන් මම කියන්නේ මේ හැමෝමටම ඉන්න පුළුවන් කියලා. නමුත් එන්න බැරි නෑ. දැන් මේ පරණ අයත් යම් ප්‍රමාණයකට ඇවිල්ලා ඉන්නවා. ඒ අයට තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඒ දේවල් ටික කතා කරාම එතන යම් ප්‍රමාණයකට ආපු අය ඉන්නවා එතෙන්ට. ජීවිතේ යම් ප්‍රමාණයක් මේ මොනවද මේ වෙන්නේ කියන එක තේරුම් ගත්ත අය. ඒ වගේම ඕගොල්ලන්ටත් මේක කරන්න පුළුවන්. පළවෙනි වතාවේ තේරිච්ච නැති අයට මේ දෙවෙනි වතාව මොකක් වෙනවද? හොඳ අවස්ථාවක් බාටපත් වෙනවා. මේ වැඩේ කරගන්න. මේක මේ ආත්මෙන් ඉවර කරන්න පුළුවන් වැඩක්. මේ බණ හැමදාම අහන්න ඕනේ. මම ඒක කියන්නේ විශ්වාසයෙන්ද, සැකෙන්ද, අර ඉංග්‍රීසි කතාව වගේද? නෑ, මේක විශ්වාසයෙන් කියන්නේ. මේ ශක්තිය උපයා ගන්න නියත වශයෙන්ම පුළුවන්. හැබැයි අන්න අර ගුණවත්භාවය, ඒ කියන්නේ අර මං කිව්වේ අර කාල පුරුෂයා, සුඛ පුරුෂයා කියන්නේ. අන්න ඒකෙන් ස්වර්ණ පුරුෂයා වෙන්නම නම් මේක ඉක්මනට ලැබෙනවා. කාල පුරුෂයෙක් වුණොත් ඔයගොල්ලන්ට මේක ලැබෙන්නේ නැහැ. අපිට වෙලාව නැහැ. ඔක තව ඉතුරු කාරණාවල් පැහැදිලි කරගන්න. දැන් වෙලාව 5:00මාරයි. ඈ? ඔව්. 5:00මාරයි වෙලාව. ඔබ දුමියන් ඉක්මනට හරක්. ඒ නිසා මේ අපි ඊළඟ දවසේ ඔක් කතා කරගමු. අපිට තව බොහෝ දේ තියෙනවා ගැන කතා කරගන්න. ඒ ටිකත් කතා කරගෙන යද්දී ඔයගොල්ලන්ට තේරෙයි. දැන් ඕගොල්ලෝ හිතන්න එපා මේක මට බනිනවා වගේ නිකන් දැනෙනවද? එහෙම හිතන්න එපා. එහෙම හිතුවොත් මේක ඔයගොල්ලෝ දැන් බැනුම් අහන්න බය වුණොත් ඕගොල්ලන්ට බොහෝ කාලයක් බැනුම් අහන්න වෙනවා. නේ? දැන් බැනුම් අහලා හරි මේක හදාගත්තොත් අපිට යම රජුරුවන්ගෙන් යමපල්ලන්ගෙන් බැනුම් අහන වෙන එක නවත්ත ගන්න පුළුවන්. මම මේ යමපල්ල යම රජුරුවෝ ගාම ඕගොල්ලෝ හිතේ හාමුදුරුවෝ නිකන් සුරංගනා කතා කියලා බොරු කතා කියලා අපි රවට්ටනවා කියලා. මම ඉස්සරහට පෙන්නන්නම් ඕවා. රවට්ටනවද ඕවා ඇත්තටම වෙනවද කියලා. මොකද සමහරව කියනවා මම ඊයේ කොහෙද අර මේ පන්සලෙත් වෙන මිනිස්සේ ඊට මම පොඩි කතාවක් කවුද කියලා කියන්න හොඳ නැහැ. ඒ මිනිස්සයා හැමදාම ඇවිල්ලා මොනවා හරි නිකන් කාලා අය යනවා යන්නේ. මං කෝ ඔබ දැන් ඔවා කන බොන එක දිරවන්නේ නැහැ නේ ඔවා. මං කෝ මේ ඇවිල්ලා මොනවා හරි කාලා විදුලක් හරි අතු ගාලා යන්න කියලා. නැත්තම් අවසානයේ පෙරියතේ භූතය වල ආයි මේ පැත්තටම රින්ගන්නේ අපිට ඊට පස්සේ දුම්බල ගහලා ලවන්න වෙනෝනේ. මොන බොරුද හඳුනන්නේ එහෙම වෙනවද? එහෙනම් හිතුවේ හැම එකම වෙන්න එපා. අර ගල් පෙරේත මම ගල් පෙරේත කතා කරනවා. එහෙනම් ඔය තියෙන ගල් ඔක්කොම පෙරේතෝ වෙන්න කියලා. ඒ මාසකේ කතා කරා. ඊට පස්සේ මේ කියනවා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද කියලා. මං ගොඩේ දැන් ඔහෙට වෙච්ච දේකට තේරෙන්නේ නැහනේ. මේ දැනුත් මේ මොකද කරන්නේ? නෑ අපි අපේ අප්පච්චිලා අම්මලා අපිට දේවල් හදලා තියේකෝ. අපි මේ ඊට කඩම් වගා කරගෙන කුඹුරු කරගෙන අපි කාලේ බීලා අපි බොහොම හතුරෙන් ඉන්නේ. මං කොහෙන් දැන් ඔය ගන්නේ කුඹුරු කරපුවා වෙන්නේ නැතිනේ. දැන් ඔය ගන්නේ කුඹුරු කරන් ඇවිල්ලාද? ඔන්න ඒ කියන්නේ අර ඒ මිනිහට මේ ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන සමහරලාට. මම කියන්නේ පුජ්‍යලෙක් ගැන නෙමෙයි මම සිදුවීම ගැන කිව්වේ. අපිට පේන්නේ අපිට ඒ වෙලා තියෙන්නේ. වින්නහිය වෙලා වෙච්ච බව. ගහන්න ඕනේ එන හතම ගහලා මිනිහ කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේ හොඳින් ඉන්නේ නේ අන්න ඒකයි අර දුකේ ඉන්න මිනිහට දුකේ ඉන්නවා කියලා පේන්නේ ඒකේ නිදහස් වෙච්ච දවසට තමයි තේරෙන්නේ හිතියේ දුකේ කියලා ඒ නිසා අර වේරලියක්ද කියන වගේ නේ දුකම කොයිතරම් සතුටක්දෝ කියලා අර පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුණු වෙනවා කියලා අර ඒක කියනවනේ නේ දුකම කොයිතරම් සතුටක්දෝ කියලා දැන් අපිට මොකද වෙලා තියෙන්නේ දුකම සතුටක් බවට පත් වෙලා. ඒකම විනෝදාන්ත වෙලා. අපි සැප විඳිනවයි කියන එක ගැන අල්ප මාත්‍ර ඕගොල්ලෝ මම හිතන්නේ සැපේ කියන එක ජීවිතේ විඳලාද කියලා. විඳපු නැති නිසා ඕගොල්ලෝ ඒ ගැන ආසාවක්. දැකපු නැති දෙයක් කියන කොහෙද ආස කරන්නේ? යම් දවසක ඔකට ඕක දැනෙච්ච දවසට හිතට ඕගොල්ලෝ ඔක්කොම දැරලා මේකට හැබ්බැහි වෙන්න ගන්න. හැබ්බැහි වෙන්න ඕනේ නැහැ මේකට. නම් මේක ඒ තරම් සාහනශීලී දෙයක්. බුදුහාමගේ දර්ශනය. නිවන. ඒක මරණයන් මැත්තේ අර බෝඩ් එකේ ගහන්න ඕන එකක් නෙමෙයි ඈ. තොරණ ගහලා උඩනේ ගහන්නේ. අමා මහ නිවන් සුව. ඒක මලගෙදර සුසාන භූමියේ වලගාව ගහන එකක් නෙමෙයි. මේක මේ ජීවිතේ අත්විඳින්න පුළුවන් දෙයක්. ඒක ඉතින් අපි බලමු. මගෙන් පැත්තෙන් කරන ඕනද මම කරන්න. ඔයගොල්ලෝ වැඩි කරන්න.